සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 51 වෙනි දේශනාව. එතකොට මේ වෙනකොට මේ පින්වතුන් දේශනා 50ක් අහලා තියෙනවා විදර්ශනා දේශනා මාලාවේ. එතකොට මේ දේශනා ඔබ මුලින් ඉඳන්ම පිළිවෙලකට හොඳට එක දේශනාව දෙතුන් වතාව සමහර විට අහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට ඇහුවොත් ඔබට පංච උපාදානස්කන්ධය ගැන සැලකිය යුතු ධර්මඥානයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සමහර උදවිය මට කෝල් කරලා කියනවා ටිකක් ගැඹුරුයි කියලා. හැබැයි මේ දේශනා ගැඹුරුයි තමයි. ඒ වුණාට ඔබ හොඳට අහන්න. ඔබට නොතේරෙන්න පුළුවනි. තේරෙන්නේ නැති වෙන්න පුළුවනි. ඒකේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන සැනින් තේරෙනවා නම් ඒක තමයි ආශ්චර්යය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන සැනින් තේරෙනවා නම් ඒතර මේ සංසාර අපිට අපි මේ පින්වත්නි පුරුදු කරලා දෙයක් තියෙන දෙයක් තියෙනවනේ සංසාරේ. ඒතර සංසාරේ පුරුදු කරලා තියෙන්නේ අනුසෝතගාමි ගමනකට. හරි. සෝත කියලා කිව්වේ සැඩපහරටනේ. අනු කියලා කිව්වේ සැඩපහරට අනුව. අනුසෝතගාමි. ඉගෙන සැඩපහර පහළට ගලන්නේ. ඒ පහළට ගලන සැඩපහරට අනුව යන ගමනක්. ඒක ලේසි. ඒක අමාරු නෑ. ධර්මයේ තුලත් අපිට අමාරු තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ ධර්මයේ කියන්නේ සසර සැඩපහරින් එතෙර වෙන්න ධර්මයේ ඇසීම. ධර්මයේ තේරුම් ගැනීම. එතකොට ඒ ධර්මය පටිසෝතගාමි. සෝත කියලා කිව්වේ මොකද්ද? සැඩපහර. අනු කියලා කිව්වේ ඊට අනුව. පටි කියලා කිව්වේ ඊට ප්‍රතිවිරුද්ධ. පටිසෝතගාමි සැඩපහරට ප්‍රතිවිරුද්ධ පැත්තට යන ගමනක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. සසර ගමන යන්න හැදිලා ඉන්න සත්වයාට ඒ සසර ගමන නවත්තන්න ධර්මයේ කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතට ඒක අමාරුයි තමයි. සැබවින්ම අමාරුයි. ඒක ගැඹුරුයි. ඉතින් ඒක නිසා ඔබ මේ දේශනා ගැඹුරුයි. ඒ ගැඹුරු වුණාට ඔබ නොඅසා ඉන්න එපා. ඔබ දේශනා අහන්න. ඔබට එකපාරටම තේරෙන්නේ නැති වෙයි. නොතේරුණා කියලා ඔබ නොඅසා ඉන්න එපා. ඒ දේශනා අහන්න. ආපහු අහන්න. එතකොට ඒත් සමහරට ඔබට නොතේරෙයි. නොතේරුණා කියලා නොඅසා ඉන්න එපා. ආපහු අහන්න. එimhe කීපතාවක් අහලා ඒ ධර්මයේ
හොඳට හුරු පුරුදු කරගන්න ඔබ. ඔබට හොඳට සිතට මේ දහම් පද මේ වචන ඒ දේවල් ඔබ හොඳට හුරු කරගන්න. එතකොට කාලයක් යනකොට ඔබට පුළුවනි ඔබ ශ්‍රද්ධායක හරහා දේශනා ගොඩාක් අහනවා දවසකට. ඔබ මම හිතන්නේ දේශනා ශ්‍රද්ධායකේ මේ වෙනකොට ඔබ දේශනා 100,000 ගණක් අහලා ඇති. ඒ සෑම දේශනාවකින්ම ඔබට මේ දේශනා තෝරගන්න මේ දේශනා තේරුම් ගන්න ඕනේ දහම් කරුණු ඔබට ලැබෙනවා. ඒතකොට මේ දේශනා අනුසාරයෙන් මේ දේශනාව ඔබට තේරුම් ගන්න අවස්ථාව ලැබෙවි. ඉතින් ඒකට ඔබ මේ දේශනා අහලා තියෙන්න ඕනේ. මෙවැනි දේශනාත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල තියෙනවා කියලා ඔබ හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඉතින් පින්වත්නි අද මා ඔබට මේ විදර්ශනා දේශනා මාලාවේ කියා දෙන්න කල්පනා කළා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකයට අයිති සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය. මේ සූත්‍රයත් මම ආපහු ඔබට කියන්නේ ගැඹුරුයි. මේ සූත්‍ර දේශනාවත් ටිකක් ගැඹුරුයි. නුවණින් ඔබ හොඳට කල්පනා කරලා බලන්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ අමතලා පින්වත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරාට පස්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. ප්‍රතිඋත්තර දෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහා සලායතනිකං වූ භික්ඛවේ දේශිස්සාමි. මහණෙනි මා ඔබට මහා සලායතනික ධර්මපරියාය දේශනා කරන්නම්. මහා සලායතනික ධර්මපරියාය මම ඔබට දේශනා කරන්නම්. තං සුනාත සාදුකං මනසිකරෝත. මහණෙනි හොඳට අහන්න. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට පවා දේශනා කරන හොඳට අහන්න. හොඳට සිහිනුවණින් අහන්න. සාදුකං මනසිකරෝත මනාකොට නුවණින් කල්පනා කරන්න. ඒකනේ මේ කියන්නේ නේ. ඒතර හොඳට අහන්න ඕනි මනාකොට නුවණින් කල්පනා කරන්න ඕනි. එතකොට තමයි අර්ථය තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ධර්මයක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං රූපේ අජානං අපස්සං යතහ භූතං චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යතහ භූතං යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං චක්කුස්මින් සාරජ්ජති රූපේසු සාරජ්ජති චක්කු විඤ්ඤාණේ සාරජ්ජති චක්කු සම්පස්සේ සාරජ්ජති යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්ජති. මේක ඔබට තේරුම් නැතුව ඇති. මම ඔබට කියා දෙන්නම්. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා අපි දන්න දෙයක්. මම ඇයි මේ පාලියෙන් ඔබට මේ කියන්නේ මේ පාලියෙන් භාග්‍යවතුන් මේ දේශනාවක මේක හුරු කරගන්න ඔබට. හරි. බුදුරජාණන් දේශනා කරන මහණෙනි චක්කුම් භික්කවේ අජානං. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. හරි. අජානං කියලා කියන්නේ ඇස දන්නේ නැත්තම්. ඇස ගැන දන්නේ නැත්තම්. අපස්සං දැකලා නැත්තම්. ඒ කියන්නේ මේ ඇස් දෙකෙන් දැකීමක්ද? නැහැ. නුවණින් දැකීමක්. විදර්ශනා ප්‍රඥාවෙන් දැකීමක්. කුමක් ගැනද? ඇස ගැන. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ ජානතු අහම් භික්කවේ පස්සතු අහලා තියෙනවනේ ඔබ ආස්වානං khයං වදේ මහණනි දන්නා කෙනාටත් දක්නා කෙනාටත් මම ආශ්‍රව ප්‍රහාණයක් ගැන දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ
දහම් දහම් පරයයන් ඔබ අහලා තියෙනවනේ. ඒතර මෙතනත් මේ දේශනා කරන්නේ චක්කුම් බික්කවේ අජානං. මහණෙනි ඇස ගැන දන්නේ නැත්තම්. අපස්සං දකින්නේ නැත්තම්. විදර්ශනා ප්‍රඥාවෙන් ඇස ගැන දකින්නේ නැත්තම්. යථා භූතං ඇසේ මොකක්ද? යථා භූතය. ඇසේ යථා භූතය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. රූපේ අජානං අපස්සං යථා භූතං. ඇසට පේන රූපයේ යථා භූතය යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් පවතින ක්‍රමය නොදන්නවා නම් නොදකිනවා නම්. චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං. චක්කු විඤ්ඤාණයේ යථා භූතය යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් පවතින විදිහ නොදන්නවා නම් නොදකිනවා නම්. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. ඇසේ ස්පර්ශය ගැන යථා භූත වශයෙන් දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. තම්පි අජානං අපස්සං යථා භූතං. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද සැප සහගත හෝ වේවා දුක් සහගත හෝ වේවා දුක් සැප රහිත උපේක්ෂා සහගත හෝ වේවා ඒ විඳීමේ යථා ස්වභාවය යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. ඔන්න දේශනා කරපිට මොකක්ද එතකොට? ඇසේ යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. රූපේ යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. ඇසේ විඥානයේ යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. ඇසේ ස්පර්ශී යථා ස්වභාවය කියන්නේ ඇසයි රූපයයි විඥානයේ එකතු වීමනේ ස්පර්ශය කියලා කියන්නේ. මේ තුනේ එකතුව නම් වූ ස්පර්ශයේ යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. ඒ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්නවානේ විඳීමක්. රූපයක් දකිද්දී ඇසයි රූපයයි විඥානය එකතු වෙද්දී ස්පර්ශය හැදෙනවා. ඒක තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නවා විඳීමක්. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවනි, දුක් විඳීමක් වෙන්න පුළුවනි, උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවනි. ඒ විඳීමේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒක මේ දේශනා කරන්නේ. හරි? දකින්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුස්මින් සාරජ්‍යති. එයා ඇසට සතුටින් බැඳෙනවා. සාරජ්‍යති. හරි? ඇසට සතුටින් බැඳෙනවා. රූපේසු සාරජ්‍යති. රූපයට සතුටින් බැඳෙනවා. චක්කු විඤ්ඤාණී සාරජ්‍යති. ඇසේ විඤ්ඤාණයට සතුටින් බැඳෙනවා. චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඇසේ ස්පර්ශයට සතුටින් බැඳෙනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්‍යති. ඇසේ ස්පර්ශින් හටගන්නවාද යම් සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ යම් විඳීමක් ඒ විඳීමට සතුටින් බැඳෙනවා. ඔන්න වැඩි. නේ? එහෙනම් ඇස ගැන අවබෝධ කරලා නැත්තම් යථාර්ථය ඇසේ යථා භූතය දැනගෙන දැකලා නැත්තම් රූපේ යථාර්ථය දැනගෙන දැකලා නැත්තම් ඇසේ විඥානයේ යථාර්ථය දැනගෙන දැකලා නැත්තම් මේ තුන එකතු නම් වූ ඇසේ ස්පර්ශයේ යථාර්ථය දැනගෙන දැකලා නැත්තම් මේ ස්පර්ශයෙන් හටගන්න විඳීමේ යථාර්ථය දැනගෙන දැකලා නැත්තම් ඒ කෙනා ඇසට සතුටින් ඇලෙනවා. රූපයට සතුටින් ඇලෙනවා.
ඇසේ විඥානීයට සතුටින් ඇලෙනවා. ඇසේ ස්පර්ශයට සතුටින් ඇලෙනවා. ඇසේ විඳීමට සතුටින් ඇලෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. තස්ස සාරත්තස්ස ඒ විදිහට ඇලෙද්දී තස්ස සාරත්තස්ස ඒ විදිහට ඇලෙද්දී සංයුත්තස්ස ඒකට බැඳිලා වාසය කරද්දී කුමකටද? ඇසට, රූපයට, ඇසේ විඥාණයට, ඇසේ ස්පර්ශයට, ඇසේ විඳීමට. ඒ ඇසේ ඒ ටිකට සතුටින් ඇලෙද්දී ඇලෙන කෙනාගේ සංයුත්තස්ස ඒකට බැඳිලා එකතු වෙලා වාසය කරන කෙනාගේ සම්මෝල්හස්ස එයා මුලාවටපත් වෙනවා. අන්නේ ඒකේ මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වුණු කෙනා අස්සාදානුපස්සිනෝ විහෙරතු. එයා වාසය කරන්නේ ආස්වාදයට අනුව. ඇසේ රූපේ විඥානේ ස්පර්ශේ විදීමේ යථාර්ථය මනාකොට දැනගෙන නැත්තම් දැකලා නැත්තම් එයා ඒ ටිකට ඇලිලා වාසය කරනවා. ඒ ඇලිලා වාසය කරද්දී ඒකත් එක්ක එකතු වෙලා වාසය කරනවා. සංයුත්තස්ස එකතු වෙලා වාසය කරනවා. ඒතර ඇලිලා ඉන්න කෙනාගේ ඒ ඇලුණු කෙනාගේ ඒ වගේම සංයුත්තස්ස ඒකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනාගේ කොහොමද වෙන්නේ? සම්මුල්ලස්ස. එයා මුලාවටපත් වෙනවා. අන්නේ මුලාවටපත් වුණ කෙනා ඒ කෙනා අස්සාදානුපස්සිනෝ විහෙරතු. එයා ආස්වාදයෙන් ඒ ඇසේ රූපේ විඥානේ ස්පර්ශේ විඳීමේ ආස්වාදයට අනුවයි කල්පනා කරන්නේ. ආස්වාදයට අනුවයි කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. හරි ඔය ටික ඔහමනම් වාසය කරන්නේ එයා පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධය රැස් කරනවා. උපචය කියලා කියන්නේ රැස් කරනවා. රැස් කිරීමට යනවා. උපචයං ගච්ඡanti. බලන්නකෝ එතකොට අර ටික අර විදිහට නම් ඉන්නේ යා. ඇසී අර ටික එයා දැනගෙන දැකලා නැත්තම් යථාර්ථය එයා එකට ඇල්ල වාසය කරනවා. ඇල්ල වාසය කරද්දී ඒකත් එක්ක එකතු වෙලා වාසය කරනවා. එකතු වෙලා වාසය කරද්දී යා මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වෙන කෙනා වාසය කරන්නේ ඒකේ ආස්වාදයේ දකිමින්. ආස්වාදයේ දකිමින් වාසය කරන්නේ. ඒ ආස්වාදයේ දකිමින් වාසය කරන කෙනා කොහොමද? ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. යා නැවත පංච උපාදානස්කන්ධය රැස් කිරීමේ ගමනකයි ඉන්නේ. පංච උපාදානස්කන්ධය රැස් කිරීමේ ගමනක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා චස්ස පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සා චස්ස පවඩ්ඩති. එයා තුල වැඩෙන්නේ මොකද්ද? තණ්හාව. එයා තුල වැඩෙන්නේ තණ්හාව. තණ්හා චස්ස පූර්ණෝ භවිකා නැවත පුනර්භවය ඇති කරවන නන්දිරාග සහගතා සතුටින් ඇලෙන తත්‍ර తත්‍රා විනන්දිනී ගිය ගියතන සතුටින් පිළිගන්න සතුටින් ඇලෙන තණ්හාවේ තමයි එයා වඩන්නේ. එයා වඩන්නේ තණ්හාව. තස්ස කායිකාපි දරතා එයාගේ කය දරත වෙනවා. දරත වෙනවා කියන්නේ සැහැල්ලු බවට පත් වෙන්නේ. කායිකාපි දරතා පවඩ්ඩಂತಿ. එයාගේ කය දරතභාවය තමයි යා වඩන්නේ. කායික දරතභාවය සැහැල්ලු භාවය නෙවෙයි. චේතසිකාපි දරතා පවඩ්ඩಂತಿ. සිතේ සැහැල්ලු භාවය නෙවෙයි එයා තුළ වැඩෙන්නේ දරතභාවය. දරතභාවය කියන්නේ තද ගතිය. තද බව සැහැල්ලු බව නෙවෙයි. හරි? ඒතර සැහැල්ලු බව කියන එකට බුදුරජාණන් වහන්සේ දැන් ලොකු තැනක් දෙනවනේ ධර්ම මාර්ගය තුල.
සැහැල්ලු බවට පමුදිසස් පීජාති පීති මනස්කය පස්සම්පති. පස්සබ්දිය කියලා කියන්නේ සැහැල්ලු භාවයනේ. ඉතින් මේ පස්සබ්දිය මෙයා තුළ ඇති වෙන්නේ නැහැ. පස්සබ්දිය ඇති වෙන්නේ නැහැ. සැහැල්ලු භාවයේ තියෙන දරත භාවය තමයි මෙයා වඩන්නේ. කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. කයේ සන්තාපය කියලා කියන්නේ කයේ වෙහෙස. කායික වෙහෙස එයා වඩන්නේ. චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. සිතේ වෙහෙස එයා වඩන්නේ. හරි? කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. කායික දැවීම එයා වඩන්නේ. චේතසිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. සිතේ දැවීම. හරි? සිත දැවෙනවා. මොකෙන්ද? ගිනි වලින්. මොන ගින්නෙන්ද? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්. එයාගේ සිත කය දැවෙනවා. ඒක කියනවා වැඩෙන්නේ. පවඩ්ඩಂತಿ. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. එයා කායිකවත් චෛතසිකවත් දුකින් යුක්ත කියලායි මා දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා කායිකවත් චෛතසිකවත් දුකින් වාසය කරනවා කියනවා. මොනවා වුණොත්ද ඔබ ඒ ටික තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ ඒ ටික. මොනවා වුණොත්ද දුකසේ වාසය කරන්නේ? ඇසේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. රූපේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. ඇසේ විඥානයේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. ඇසේ ස්පර්ශයේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීමේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම් මේ ටික වෙනවා. හරි? ආපහු පංචපාදානස්කන්ධයක් යා පංචපාදානස්කන්ධේ හදන ගමන කියා ඉන්නේ. පංචපාදානස්කන්ධේ මොකද පංචපාදානස්කන්ධ? දුක. ඉතින් ඒක නෙමෙයි කියන අවසානට. එයා කායිකවත් චෛතසිකවත් දුක තමයි හදන්නේ කියලා. දුකින් යුක්තයි කියලා. හරි? දුකින් යුක්තයි. දුකින් වෙන් වෙලා නැහැ. හරි? ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ කන ගැනත් දේශනා කරනවා, නාසය ගැනත් දේශනා කරනවා, දිව ගැනත් දේශනා කරනවා, කය ගැනත් දේශනා කරනවා, මනස ගැනත් දේශනා කරනවා. ওই ටිකම. එතකොට මොකද්ද මේ ඇසේ යථාර්ථය දන්නවා දකින්නවා කියන්නේ? ඇසේ යථාර්ථය කියන්නේ මොකද්ද? ඇසේ සමුදය අස්තකමය. රූපයේ සමුදය අස්තකමය. විඥානයේ සමුදය අස්තකමය. ස්පර්ශයේ සමුදය අස්තකමය. විඳීමේ සමුදය අස්තකමය. මේක තමයි යථාර්ථය. ඇසේ සමුදය අස්තකමේ දැක්කට පස්සේ දකින්නවා නම් ඒතොර ඔන්න එයා දන්නේ නම් ඇස සමුදය වෙන දෙයක් අස්තකමේට යන දෙයක් කියලා එයා දන්නේ. එනම මොකක්ද දන්නේ නැත්තේ? අනිත්‍යයි කියලා ඇස. ඇස අනිත්‍යයි කියලා එයා දන්නේ. සමුදයයි අස්තකමයයි දන්නේ. යථාර්ථ වශයෙන් දන්නේ. ඒ වගේම දකින්නෙත් නැහැ. දකින්නේ මාර්ගය තුල. එහෙනම් යා මාර්ගයක් වඩන්නේ නැති කෙනෙක්. එහෙනම් දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඇසේ හට ගැනීම නැතිවීම. රූපේ හට ගැනීම නැතිවීම දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඇසේ විඥානයේ හට ගැනීම නැතිවීම දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඇසේ ස්පර්ශයේ හට ගැනීම නැතිවීම දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ.
ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමේ හට ගැනීම නැතිවීම දන්නෙත් නෑ, දකින්නෙත් නෑ. අපි කතා කරලා තියෙනවා ඇසේ සමුදය. හරි? ඇසේ සමුදය සිදු වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප ප්‍රත්‍යයෙන් ඇස හටගන්නේ. එහෙනම් නාම රූප හටගන්න මොහොතේ ඇස නම් වූ ආයතනය හටගන්නවා. ඒක මම කියන එකක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක්. නාම රූප සමුදය සලආයතන සමුදය. අන්න ඇසේ සමුදය. නාම රූප හටගන්න කොයි වෙලාවෙද? නාම රූප කියන්නේ නාම කියන්නේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඉන්න බලන්නකෝ. ඉතින් රූපයට, ඇසින් දකින රූපයට මනසිකාරය යොමු වෙද්දී ඒ මනසිකාර ප්‍රත්‍යයෙන් විඥානය පිහිටනවා ඇසේ. එතකොට ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒකනේ ස්පර්ශය කියලා කිව්වේ. ස්පර්ශය කියන්නේ වෙන එකක්ද? නෑනේ. එහෙම නැත්නම් එතෙන්ද සම්බන්ධ වෙනවද පෙර ආත්මයේ ස්පර්ශයක්? නෑ. මේ මොහොතේ ස්පර්ශය හටගන්නේ. ඒ මොහොතේ ස්පර්ශය හටගන්නේ මානසිකාරය යොමු වෙන මොහොතේ විඥානයේ පිහිටනවා. ඒ විඥානයයි ඇසයි රූපයයි එකතු වෙන මොහොත තමයි ස්පර්ශය හටගන්නේ. ඒ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. ඒ ස්පර්ශයෙන් තමයි සංඥාව හටගන්නේ. ඒ ස්පර්ශයෙන් තමයි චේතනාව හටගන්නේ. වේදනා, සංඥා, චේතනා. ඒ තුනටම හේතු වෙන්නේ ස්පර්ශය. පස්ස. ඒ හතරටම හේතු වෙන්නේ මනස්කාරය ඇතිවීම. මනස්කාරය. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනස්කාරය. නාම. ඒතර මේ නාම ධර්ම වලින් දැනගන්නේ මොනවද? රූපය. පටික සම්පස්සය. නාම රූප කියන්නේ අදිවචන සම්පස්සයයි පටික සම්පස්සයයි. එතකොට පටික සම්පස්සය කියන්නේ මොකද්ද? ඇසේ රූපය පතිත වීම. ඇසේ රූපේ ඡායාව ඇසේ පතිත වීම. ඒක තමයි පටික සම්පස්සය. නාම රූප. එහෙනම් මේ නාම රූප සකස් වෙන මොහොත නේද ඇස හටගත්තේ? නාම රූප සකස් වෙන්නේ කොයි මොහොතේද? ඇසේ රූපය පතිත වෙන මොහොතේ. ඒ නාම රූප හේතු කරගෙන ඒ මොහොතේ ඇස නම් වූ ආයතනය හට ගන්නවා. ඇයි විඥානයේ පිහිටලා තියෙන්නේ ඇසේ නිසා. ඒක චක්කු විඥානය. ඒ මොහොතේ කනේ විඥානයේ පිහිටලා නැහැ. නාසයේ විඥානයේ පිහිටලා නැහැ. දිවේ විඥානයේ පිහිටලා නැහැ. කයේ විඥානයේ පිහිටලා නැහැ. මනසේ විඥානයේ පිහිටලා නැහැ. ඇයි විඥාන හයක් නැහැ. හය පොලේ එකවර පිහිටන්න. විඥාන එකයි. විඥාන හයක් නැහැ. එකයි. එක මොහොතක හටගන්නේ, එක මොහොතක විඥානයේ පිහිටන්නේ එක ආයතනයක විතරයි. ඒ මොහොතේ තමයි ඒ ආයතනයේ නාම රූපත්‍යයෙන් සමුදය වෙන්නේ. හරි. නාම රූපත්‍යයෙන් සමුදය වෙන්නේ ඒ ඇස ඒ මොහොතේ. අන්න ඇසී සමුදය. එතකොට ඊළඟට අස්තකමේ කියන්නේ මොකද්ද? ඒ මානසිකාරය වෙනස් වෙනකොට විඥානේ වෙනස් වෙනවා. මානසිකාරය නැති වෙනකොට විඥානේ නැති වෙනවා. ඇසී ඊට පස්සේ ආයේ ඒ රූපෙම තව දෙයකට අපි හිතමු දැන් අපි බලනවා කියලා මල් පොකුරක් ඇස ඉස්සර අපි තියෙන මල් පොකුරක් කියන්න. ඒ මල් පොකුරේ අපිට එක මොහොතක අරමුණු වෙන්නේ එක ටිකයිනේ. ඒක සමහරට අපිට ඊළඟට අරමුණු වෙනවා මේ මල් පොකුරේ තියෙන කොළයක්. ඒ මල් පොකුරේ තියෙන මලේම සමහර විට වෙන මලේ රේණුවක්, වෙන මලක්, වෙන කොළයක්, නටුවක්. හරි. මානසිකාරය වෙනස් වෙනවා. අපි මානසිකාරය වෙනස් වෙනවා. මානසිකාරය වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. එතකොට විඥානය වෙනස් වෙනකොට පෙර හටගත් විඥානය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අලුතෙන් විඥානය හටගත්තා.
අලුතෙන් විඥානය හටගන්නකොට අලුත් ස්පර්ශයක් හැදුනා. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විදීමාටගත් අලුතින් හඳුනාගත් අලුතින් චේතනා පහළ වුණ අලුතින් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔන්න නාම ධර්ම අලුතින් හැදුනා. පටික සම්පස්සයත් අලුත්. ඒ අපේ ඇසේ මේ ආපාතනේ උනේ සමහරට වෙන කොලයක් ඉපාර අර මල් පොකුරෙම තියෙන කොලයක් ඡායාව. පටික සම්පස්සය අලුත්. නාම රූප අලුතින් හැදුනා. නාම රූප අලුතින් හැදෙද්දී ඇස අලුතින් හැදෙනවා. ඒ මොහොතේ හටගන්න ඇස මානසිකාරය වෙනස් වෙනකොට හරි ඒ ශීඝ්‍රතාවයෙන් හටගන්න සමුදය වෙන ඇස අස්තේට යනවා. සමුදය වෙන ඇස අස්තේට යනවා. ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒතර තව මොහොතකින් කනේ ශබ්දයක් නම් අපිට ඇහෙන්නේ. එතකොට ඇස නම් ඕ ආයතනය නෑ. කන නම් වූ ආයතනය සමුදය වෙලා. තව මොහොතකින් මේ කයට ස්පර්ශයක් නම් දැනෙන්නේ. ඒ වෙලාවට කන නම් වූ ආයතනයක් නෑ. කය නම් වූ ආයතනය සමුදය වෙලා. එකකින් අදහස් කරන්නේ මේ සතර මහා ධාතු හටගත්තු මේ කය නෑ කියන එක නෙවෙයි. ඒක කය නම් වූ ආයතනයක් බවට පත් වෙන්නේ. ආයතනයක් බවට පත් වෙන්නේ අපිට අරමුණු වෙද්දී. ඇස ආයතනයක් වෙන්නේ අපිට අරමුණු වෙද්දී. අපේ අත්දැකීමක් වෙද්දී. කන ආයතනයක් වෙන්නේ අපිට අත්දැකීමක් ලැබෙද්දී. අන්න ඇස හට ගන්නවා නැති වෙනවා. කන හට ගන්නවා නැති වෙනවා. නාසය දිවකය මනස සමුදය වෙනවා අස්තේට යනවා. කුමක් ප්‍රත්‍යෙන්ද? නාම රූප ප්‍රත්‍යෙන්. ඒක ඇසේ යථාර්ථය. රූපී යථාර්ථය කියන්නේ මොකක්ද? රූපී යථාර්ථය කියන්නේත් මේකමයි. කොයි මොහොතේද රූපය හැදින් සමුදය වෙන්නේ? මේ මොහොතේ. කොයි මොහොතේද? ඇසට යොමු වෙන මොහොතේ. ඒකෙන් අදහස් කරන්නේ බාහිර වස්තු නැහැ කියන එකද? නැහැ, තියෙනවා. ඒක ඇති. ඒක මට රූපයක් බවට පත් වෙලා නැහැ. ඒක මට බාහිර රූපායතනයක් බවට පත් වෙලා නැහැ. ඒක බාහිර රූපායතනයක් බවට පත් වෙන්නේ ඒක මගේ ඇසට සමුදය වෙන ඇසට ආපාතාගමනය වෙන මොහොතේ. ඒ රූපේ ඡායාව ඇසේ පතිත වෙන මොහොතේ ඒක මට රූපයක් බවට පත් වෙන්නේ. එහෙම තමයි මට ඒක රූපයක් නෙවෙයි. ඒක මට රූපායතනයක් නෙවෙයි, බාහිර ආයතනයක් නෙවෙයි මට. මගේ ඇසට අරමුණු වෙන බාහිර ආයතනයක් නෙවෙයි. කෙනෙක් තරක කරන්න එන්න පුළුවන්. එතකොට මේ කියන්නේ එළිය මේ වස්තු නැහැ කියන එකද? නෑ, එළිය වස්තු නැහැ කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්න. එළිය වස්තු නැහැ කියන එක නෙවෙයි. එළිය වස්තු තියෙන්න පුළුවන්. තියනවද නැද්ද? අපිට ඒක අදාළත් නැහැ. ඒක අපිට අදාළද? අදාළ නැහැ ඒක අපිට. ඇයි? ඒක මට අදාළ වෙන්නේ මගේ ඇසට යොමු වෙන මොහොත විතරයි. නැත්තම් එළිය වස්තු තිබුණා කියලා මට ඒක මගේ සසර ගමන හැදෙනවද ඒ වස්තු වලින්? නෑනේ. මගේ පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවද ඒ වස්තු වලින්? නෑ. එහෙනම් ඒ මොහොතේ බාහිර රූපය සමුදය වෙනවා. ඒ මොහොතේ අස්තේට යනවා. ඒ මොහොතේ සමුදය වෙන රූපය ඒ මොහොතේ අස්තේට යනවා. ඒක තමයි රූපේ යථාර්ථය. ඇසේ යථාර්ථය සමුදය වෙන ඇස අස්තේට යනවා. අනිත්‍යයි. රූපේ යථාර්ථය සමුදය වෙන රූපය අස්තේට යනවා. රූප අනිත්‍යයි. විඥානීය යථාර්ථය මොකක්ද?
විඥානීය යථාර්ථයත් ඒකමයි. ඒ මොහොතේ සමුදයන විඥානය අස්තේට යනවා. විඥානය හටගන්නේ ඒත් නාම රූප ප්‍රත්‍යයෙන්මයි. විඥානය හටගන්නේ. මානසිකාර්ය මුල් වෙනවා. මානසිකාර්ය මුල් වෙලා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. ඔබට හිතෙන්න පුළුවනි. ඉතින් නාම රූප ඇතුළත් විඥානය තියෙනව නේද කියලා. මේකේ එක සිද්ධියක්. මේකේ එක ෂණික සිද්ධියක්. කොච්චර වේගවත්ද අපිට කියන්න බෑ ඒක. කොච්චර වේගවත්ද කියන්න බෑ ඒක. කියන්න බැරි තරම් වේගවත්. විඥානය කියන්නේ සිතවිල්ලක්. සිතක්. දැනගැනීමේ සිත විඥානය කියලා කියන්නේ. සිතක ආයුෂ කොච්චරද? චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණයක් කියලා කියන්නේ තත්පරයකට චිත්තක්ෂණ කෝටියක් විතර හට ගන්න පුළුවන්. කොච්චර වේගින් මේක වෙනස් වෙනවද? කොච්චර වේගින් වෙනස් වෙනවද? එතකොට එකක් විඥානය කියන්නේ ඒ සිතක්. දැනගැනීමේ සිත විඥානය කියලා කියන්නේ. ඒක මානසිකාරය වෙනස් වෙන මොහොතක් පාසා හට ගැනීම නැතිවීම තියෙනවා විඥානේ. සමුදේ වීම අස්තේට යාම. සමුදය වය. විඥානේ. ඒකනේ දැන් මට පුළුවන් වෙලා තියෙන්නේ මේ සූත්‍ර පුත් වහන්සේ වේගෙන් කියවගෙන යන්න. මේ සූත්‍ර පුත් වහන්සේගේ තියෙන සූත්‍රය මට වේගෙන් කියවගෙන යන්න පුළුවන්. ඒතර වේගෙන් කියවගෙන යන්න පුළුවන් නේ මානසිකාර්යයේ ඒ වේගෙන් වෙනස් වෙන නිසා නේද? මානසිකාර්යයේ වේගෙන් වෙනස් වෙලා විඥානය තුළින් මේ දකින රූපය දැනගන්න නිසා නේද? දකින රූපයේ වේගෙන් අපි දැනගන්න ගැන විඥානයනේ. නැත්තම් මට චක්කුම් බික්වේ අජානං අපසං යතහ භූතං කියන්න වෙන්නේ නැහැ මට. ඡයන්න කියනකොට ඡයන්න හිර වෙනවා මම. ඇයි? එතන ඉහට මානසිකාරය යන්නේ නැහැ. එතන ඉහට තියෙනවා මොකුත් දැනගන්න බෑ මට. ඒ වේගෙන් විඥානය වෙනස් වෙනවා. විඥානයේ හට ගැනීම නැතිවීම. විඥානයේ සමුදය අස්තකමය. ඒක තමයි විඥානයේ යථාර්ථය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශයේ යථාර්ථය දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. දැන් ඔය මම කිව්වේ ඔය දැන ගැනීම ඔක දැකීම නෙවෙයි. දකින්නේ මාර්ගය තුල. දකින්නේ සමත විපස්සනා තුල. දකින්න එකම තියෙනවා ඉස්සරහට. අපි බලමු. දකින්නේ සමත විපස්සනා තුල. මේ දැන ගැනීම විතරයි. දන්නා කෙනාට ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. එන්න මෙන්න මේක දන්නේ. දැන් මේ කතා කරන කෙනා මොකද්ද? අජානං අපස්සං. මේ ටික දන්නේ නැහැ. මේ ටික දකින්නේ නැහැ. ස්පර්ශී යථාර්ථය. ස්පර්ශී යථාර්ථය මොකද්ද? ස්පර්ශයේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීමනේ ස්පර්ශය කියලා කියන්නේ. ඇස වෙනස් වෙනවා නම් රූපේ වෙනස් වෙනවා නම් විඥානය වෙනස් වෙනවා නම් ස්පර්ශය නිට්ටියද? ඒ වෙනස් වෙන වේගින් ස්පර්ශය වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන වේගින් ස්පර්ශය වෙනස් වෙනවනේ. ඒකනේ ස්පර්ශයේ යථාර්ථය. ස්පර්ශයේ සමුදය අස්තගමය. නේ? ඒකනේ දැන් ස්පර්ශයෙන් ගැලවිල්ලක් නෑනේ අපිට. බුදුරජාණන් වහන්සේ කියන හැම ගහපු ඉරදෙනක් වගේ දකින්න කිව්වේ ස්පර්ශය. ගැලවිල්ලක් නෑ. ඇයි කොහේ හරි ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ හෝ මනසේ හෝ කොහේ හරි විඥානේ පිහිටනවනේ. අනේ විඥානේ පිහිටනවනේ කොහේ හරි.
ඉතින් විඥානයේ පිහිටද්දී එක්ක ඇසේ ස්පර්ශය හැදෙනවා. එක්ක කනේ ස්පර්ශය හැදෙනවා. එක්ක නාසයේ, දිවේ, කයේ, මනසේ කොහේ ස්පර්ශය හැදෙනවනේ. ගැළවිල්ලක් නැහැ. ස්පර්ශේ හට නොගන්න මොහොතක් නැහැ. ඒකනේ හැම ගහපු එළදෙන ගහකට හේතුණත් ගහේ ඉන්න සත්තු කනවා. පර්වතයකට හේතුණත් පර්වතයේ ඉන්න සත්තු කනවා. වතුරට පැන්නත් වතුරේ ඉන්න සත්තු කනවා. පොළවේ වැතුරුණත් පොළවේ ඉන්න සත්තු කනවා. එලිමහන නිකන් හිටියත් එලිමහන ඉන්න සත්තු කනවා. බේරිලක් තියනවද? බේරිලක් නැහැ. ස්පර්ශය සෑම මොහොතකම ස්පර්ශය කොහේ හෝ හට ගන්නවා. විඥානයේ පිහිටන තැන ස්පර්ශය හට ගන්නවා, හැදෙනවා. ස්පර්ශී යථාර්ථය සමුදය අස්තකමය. ඊට පස්සේ විඳීම වේදනා කුමක් ප්‍රත්‍යයෙන් තියෙන? ස්පර්ශී ප්‍රත්‍යයෙන්. ස්පර්ශයේ සමුදය අස්තකමේ නම් තියෙන්නේ වේදනාව තීදි නිට්ටයව. වේදනාව නිට්ටය නැහැ. වේදනාවත් අනිත්‍යයි. වේදනාවෙත් තියෙන්නේ ස්පර්ශය තුළින්. ස්පර්ශය ඇති වෙනකොට වේදනාව ඇති වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට ඒ හටගත් සමුදය වුණු වේදනාව වෙනස් වෙනවා, අස්තයට යනවා. වේදනාවෙත් තියෙන්නේ හට ගැනීමක් නැතිවීමක්. ඇසේ, රූපේ, විඥානයේ, ස්පර්ශේ, විඳීමේ මේ සමුදයයි අස්තකමයයි දකිනකොට එයා මොකද්ද ඒ දකින්නේ? මේ ටිකේ අනිත්‍ය. මේ ටිකේ අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණනි, චක්කුම් භික්ඛවේ අනිච්ඡං රූපා අනිච්චා චක්කු විඥානං අනිච්ඡං කියලා මිසක් බුදුරජාණන් වහන්සේ මේ එක එක මේ ගොඩනැගිල්ල අනිත්‍යයි, මේ ගහ අනිත්‍යයි, මේ ගල අනිත්‍යයි, මේ වාහනේ අනිත්‍යයි, අම්මා අනිත්‍යයි, තාත්තා අනිත්‍යයි, මේක බලන්නේ කොහොමද? ගොඩනැගිල්ල කඩාන වැටෙනවා කියන එක මමත් දන්නවා, ඔබත් දන්නවා, මුස්ලිම් කෙනෙක් දන්නවා, හින්දු කෙනෙක් දන්නවා, ක්‍රිස්තියානි කෙනෙක් දන්නවා. හෙට ඔබ ගිහිල්ලා අහන්නකො ක්‍රිස්තියානි කෙනෙක් අතින් ගොඩනැගිල්ල පෙන්නලා මේ ගොඩනැගිල්ල නිට්ටිද අනිත්‍යද කියලා. එයත් කියයි ඔය අවුරුදු 100ක් 200ක් අඩුම ගානේ 100ක්කින් විතරත් මේ කඩාන වැටෙයි කියලා. ඒක කියන්න බුදු කෙනෙක් ඕනේද? ගහක් පෙන්නලා අහන්නකෝ, මුස්ලිම් කෙනෙකුෙන් අහන්නකෝ මේ ගහ නීතිද අනිත්‍යද කියලා. මේ ගහ නීතිද අනිත්‍යද කියලා අහන්නකෝ. එයාගේ මේ ගහ ඉතින් අවුරුදු 50ක් 60ක් යනකොට මේක මැරිලා, ගහේ ආයුෂ ඉවරයි, මැරිලා මේක පොළොවට පස්සෙලා යනවා කියලා. ඒක කියන්න බුදු කෙනෙක් ඕනේද? හින්දු කෙනෙක් ඉතින් ගිහිල්ලා අහන්නකෝ ඔයාගේ අම්මා මැරෙනවද නැද්ද කියලා. හින්දු කෙනෙක් කියයි ඔය ඉතින් අවුරුදු 80ක් උපරිම 80ක් 90ක් 100ක් යනකොට මැරිලා යනවා ඉතින්. අම්මා නීති අනිත්‍ය කියලා අහන්නකෝ. අනිත්‍යයි කියයි. නමුත් ක්‍රිස්තියානි කෙනෙක් අතින්, හින්දු කෙනෙක් අතින්, මුස්ලිම් කෙනෙක් අතින් ගිහිල්ලා අහන්නකෝ ඇස නිට්ටිද අනිත්‍යද කියලා. එයා කියයි ඇසත් මේකත් පේන්නේ නැතුව යනවා. මේකත් මැරෙනකොට මේකත් ඕකත් නෙවෙයි. එහෙනම් මේක යට අහුවෙන්නේ නැහැ. ඇසේ හට ගැනීම නැතිවීම, රූපේ හට ගැනීම නැතිවීම. ඇයි? එයා ආත්මයක් තුළ ඉන්න කෙනෙක්. මෙතනදී මේක අනාත්මයට අයිති දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චක්කුම් භික්ඛවේ අනිච්ඡං රූපා අනිච්චා චක්කු විඥානං අනිච්ඡං. මෙහෙම දේශනා කරලා යං පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං වන්ති. ස්වාමීනි දුකයි.
යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ස්වාමීනි බෑ. ඒක අනාත්මයි. ඔය අනාත්මය බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරක් තියෙන එකක්. ඒ අනාත්මය ලෝකයේ ආගම් ගත්තාම ලෝකයේ ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. ලෝකයේ ආගම් මොකක්ද? ආත්මය ගැන කියවෙන ආගම් සහ අනාත්මය ගැන කියන ආගම්. අනාත්මය ගැන කියවෙන ආගම් වලින් එකම එකයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. බුදුරජාණන් වහන්සේ ගැන්වීම. ඒක විතරයි අනාත්මය ගැන කියවෙන්නේ. අනිත් සියලු ආගම් කුමක් ගැනද? ආත්මය ගැන කියවෙන්නේ. අනිත් සියලු ආගම් ආත්ම දෘෂ්ටියටයි තියෙන්නේ. අනාත්මයක් ගැන කතා කරන්නේ. එහෙනම් මේ අනාත්මය වෙන ආගමක නෑ. හරි. එහෙනම් ඔන්න ඇසී යථාර්ථයේ කනේ නාසයේ දිවේ කයේ මන සමාන ඇසේ රූපයේ ඇසේ විඥානේ ඇසේ ස්පර්ශේ ඇසේ විඳීමේ යථාර්ථය. ඒ වගේම කනේ නාසයේ දිවේ කයේ මනසේ ඒ විදිහට යථාර්ථය. ඔන්න ඕක දන්නවා නම් නැත්තම් දකින් නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ඇසට බැඳෙනවා. සතුටින් බැඳෙනවා. ඇලෙනවා. රූපයට සතුටින් ඇලෙනවා. ඇයි? එයාට මේක අනිත්‍යක් තේරෙන්නේ නැහැ. එයාට තියෙන්නේ නිට්ටයයි කියලා. හටගත්තු ඇසේ නිරෝධය දකින්න නැතිකොට එයාට ඇසක් තියෙනවා. හරි. හටගත්තු රූපේ නිරෝධයක් දකින්න නැතිකොට එයාට රූප තියෙනවා. හටගත්තු විඥානයේ නිරෝධයක් දකින්න නැතිකොට එයාට විඥානය තියෙනවා. විඥානය තියෙනවා එයාට. එහෙනම් එයාට සතුටින් ඇලෙන්න ඇසක් තියෙනවා. සතුටින් ඇලෙන්න රූප තියෙනවා. සතුටින් ඇලෙන්න විඥානයක් තියෙනවා. සතුටින් ඇලෙන්න ස්පර්ශයක් තියෙනවා. සතුටින් ඇලෙන්න විඳීමක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර ටික දැනගන්න නැත්තම් දකින්න නැත්තම් මොකද්ද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති. රූපේසු සාරජ්‍යති. චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු සම්පස්සේ සාරජ්‍යති. යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්‍යති. ඔවල සතුටින් ඇලෙනවා අය. ඒක වළක්වන්න බෑ. තස්ස සාරජ්‍යස්ස. එහෙම සතුටින් ඇලෙන කෙනාට සංයුත්තස්ස. යා ඒකත් එක්ක එකතු වෙලා වාසය කරනවා. මොකක් එක්කද? ඔය ඇස රූප ඒවත් එක්ක. ඇයි? යාට තියෙනවනේ ඒවා. නිට්ටියව. හරි. එතකොට සම්මෝල්හස්ස මුලාවටපත් වෙනවා යා. යථාර්ථය නොදකිද්දී මුලාවෙන් යුක්තව වාසය කරනවා. මුලාවටපත් වෙනවා. අන්නේ මුලාවටපත් වෙන කෙනා අස්සාදානුපස්සිනෝ විහෙරතු. ඒතර ඇසේ ආස්වාදයේ දක්මින් වාසය කරන කෙනා. රූපේ ආස්වාදයේ දක්මින් වාසය කරන කෙනා. ඇසේ විඥානී ආස්වාදයේ දක්මින් වාසය කරන කෙනා. ස්පර්ශයේ ආස්වාදයේ දක්මින් වාසය කරන කෙනා. විඳීමේ ආස්වාදයේ දක්මින් වාසය කරන කෙනා. ආස්වාදයේ දකිමින් වාසය කරන කෙනා අන්න බුදුරජාණන් දේශනා කරනවා ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධේ රැස් කරන මාර්ගයේ ඉන්නේ. රැස් කරන මාර්ගයේ ඉන්නේ පංච උපාදාන. හරි. එයා දුක වඩනවා. දුක සමුදය කරනවා. දුකේ තමයි හැදෙන්නේ. දුකත් එක්ක එකතු වෙලා වාසය කරන. දුකින් නිදහස් වීමක් එයාට නැහැ. දුකත් එක්ක එකතු වෙලා වාසය කරනවා. දුකෙන් වෙන් වෙලා නෙමෙයි වාසය කරන්නේ. හරි. ඔන්න බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරන්නේ ඔන්න ওই ටික ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ
ඔන්න ඔය ටික ඔය යථාර්ථය දන්නේ නැත්නම් දකින්න නැත්නම් එයා පංච උපාදානස්කන්ධය එකතු කරනවා. රැස් කරනවා පංච උපාදානස්කන්ධය. ඊළඟට බලමු අපි පංච උපාදානස්කන්ධය රැස් නොකරන්නේ කොහොමද කියලා. පංච උපාදානස්කන්ධය රැස් නොකරන්නේ කොහොමද? එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න පින්වත්නි. උත්තර තේරුම් ගන්න මේ දේශනාව ඉස්සරහට අසන දහම් කරුණු තියෙනවා. හොඳට ඔබ සාවධානව අහන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අප්‍රේල් මාස 13 වෙනි දිනට උපන්දිනයේ යෙදුන සුමනා ගුණසේකර සහෝදරියට සෙත් පැතීම පිණිස කැනඩාවේ ටොරන්ටෝ නුවර පදිංචි පින්වත් තිස්ස ගෞරි අංජලි මල්ලවාරච්චි පවුලේ සියලු දෙනාත් සහ සුමනා ඩග්ලස් තේජා ගුණසේකර යන පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ ඉස්සලා සඳහන් කරපු විදිහට 13 අප්‍රේල් 13 දින උපන්දිනයේ යෙදුන සුමනා ගුණසේකර සහෝදරියට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා ඔබට මේ උතුම් ධර්මයේ කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලෝම් පුණ්‍ය ධර්මයන් මුලින්ම අපි අනුමෝදන් කරමු පින්කම සීලෝම දෙවියන්ට. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය දෙමාපියන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ටත් දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහ සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. අප්‍රේල් මාස 13 වෙනි දින උපන්දිනයේ යෙදුන සුමනා ගුණසේකර ඒ සොහොයුරියට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සෙත් ප්‍රාර්ථනා කරමු ඒ සුමනා ගුණසේකර මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ දේව ආරක්ෂාව පිහිටුපකාරී සැලසේවා. දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. තව බොහෝ පින් කරගන්න කුසල් දහම් දිනු කරගන්න වාසනාව උදා වෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. වයස්ගතව දැනට අසනීප තත්ත්වයෙන් පසුවන සහෝදර සහෝදරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ පින්වතුන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා. ඒ වගේම දායකත්ව දරූ සියලු පින්වතුන්ට නන් අයට උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.